ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 පෙබරවාරි 23 අඟහරුවාදා සිරස්තන් පාස්කු ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කතානායකට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නයි නිර්දේශ. පාකිස්තාන් අගමැති ඉම්රාන් සහ අගමැති මහින්ද සමග ද්විපාර්ශ්වික සාකච්ඡා. විදේශ අමාත්‍ය දිනේෂ් ජිනීවා සැසිය අමතයි. දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පහළ ගොස් ඇත්තේ PCR අඩුවීමෙන් පරීක්ෂණ වාර්තාවත් ප්‍රමාදයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දිරන රාත්‍රී 10 පුවත් විකාශය සමගින්. පාස්කුවර දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද කතානායක මහින්ද යාපාබේවර්ධන මහතාට ලබා දුන්නා. එබගින් කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කොට ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති සහ හිටපු බුද්ධි ප්‍රධානීන්ට එරෙහිව අපරාධ නඩු පවරන ලෙසයි. එමෙන්ම බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට නිර්දේශ කරන ජනාධිපති කොමිසම සිය වාර්තාවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ MLM හිස්බුල්ලා යන මහත්වරුන්ටද චෝදනා එල්ල කොට තිබෙනවා. එම ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංචපුද්ගල ජනාධිපති කොමිසමක් එම වසරේ සැප්තැම්බර් මාස 21 වනදා පත් කරනු ලැබුවා. වසරකුත් මාස 3ක කාලයක් පැවති ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතුවලදී පුද්ගලයන් 440 දෙනෙකුගෙන් සාක්ෂි විමසනු ලැබූ අතර ප්‍රහාරයට අදාළ ආරක්ෂක කැමරා දර්ශන ඇතුළු සාක්ෂි විශාල ප්‍රමාණයක් කොමිසම හමුවේ දිගහැරුණා. ඒ අනුව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි 1 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන අතර එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ ඊයේ දිනේදී. ඒ සිංහල භාෂාවේ පරිවර්තන පිටපතක්ද සමගින්. ඒ අනුව අදාළ වාර්තාවෙහි මතු කියවෙන කරුණු ඇතුළත්ව පවතින බව අද දෙරණට වාර්තා වුණා. මේක තමයි වාර්තාව. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ ත්‍රස්ත ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් ලෙස නිගමනයට එළඹ ඇත්තේ ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ නායකයා වන මොහමඩ් කාසිම් මොහමඩ් සහරන්, ඔහුගේ සොහොයුරන් වන රිල්වාන් සහ ෂෙයිනි, දෙමටගොඩ ඉබ්‍රාහිම් සහෝදරින් වන ඉල්හාම් සහ ඉන්ෂාෆ්, ජමීල්, හස්තුන්, මුවාද්, අසද් මුබාරක්, මිල්හාන්, සාදික් සහ ෂාහිඩ්, සාරා ජස්මින් ඇතුළු ත්‍රස්තවාදීන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ 20 දෙනෙකුගෙන් යුත් පිරිසක්. එසේම රට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවෙතැයි පූර්ව නිශ්චය කිරීමට අපොහොසත්වීම සහ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වීමට අදාළව බලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙකි ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වීම නිතිපතා නොපැවැත්වීම සහ ඇතැම් මාසවල කිසිදු රැස්වීමක් නොපැවැත්වීම ජනාධිපති කොමිසමේ දැඩි නිරීක්ෂණයට ලක්ව ඇති කරුණක්. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මද්‍රව්‍ය ජාවරම තුරන් කිරීමට දැක් වූ අවධානය ජාතික ආරක්ෂාව කෙරෙහි දැක්වූයේ නම් ජාතික ආරක්ෂක කවුන්සිලය නිතිපතා කැඳවිය යුතුව තිබූ බවයි. මෙකි පැහැරහැරීම ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා හා රාජකාරී තත්ත්වයන් පිළිබඳ බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ සමීප අධීක්ෂණයක් පවත්වාගෙන යමින් සහරන් හා ඔහුගේ අනුගාමිකයින්ගේ ක්‍රියාකාරකම් තුළින් ජාතික ආරක්ෂාවට ඇති අන්තරාය හිටපු ජනාධිපතිවරයා විසින් අධීක්ෂණය කළ යුතුව පැවති බව ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයේ ලබා දුන් තොරතුරු මත සහරන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් උපදෙස් දිය යුතුව තිබුණද එවැනි අධීක්ෂණයක් හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කර නොමැති බවත් එය ජනතාවගේ ස්වෛරීභාවයට අගතිගාමී ලෙස බලපා ඇති බව ජනාධිපති කොමිසමේ තවත් නිගමනයක්. ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ මුල්වරට බුද්ධි තොරතුරක් ලද 2019 අප්‍රේල් 4 වන දිනට පෙර කරුණු සලකා බැලීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේ රාජකාරී හා වගකීම් පැහැරහැර ඇති බවත් මෙම අසාර්ථකත්වය හුදෙක් සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යන බවත් ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දැන සිටියේදැයි යන කරුණ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන සාක්ෂිකරුවන් දෙදෙනාගේම විශ්වාසනීයත්වය පිළිබඳ බරපතල ගැටලුවක් මතු වූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. එහි දැක්වෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕනෑම වරදකින් ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙන් පසු වූ බවයි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ වැරදි සම්බන්ධයෙන් දොස් තැබීමට දැඩි ලෙස පැකිලුණු බවත් එවැනි පැකිලීමක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට දොස් පැවරීමේදී හිටපු ජනාධිපතිවරයාගෙන් නොදුටු බවත් ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ප්‍රහාරයට පෙර ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සිදු කළ සමස්ත සාක්ෂි විමසීම් සමතුලිතව අධ්‍යයනය කිරීමේදී රාජ්‍ය බුද්ධි සේවය විසින් ප්‍රහාරය පිළිබඳව ලද පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර 2019 අප්‍රේල් 4 සිට 16 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇතැයි ජනාධිපති කොමිසම නිගමනයකට පැමිණ තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 16 වන දින විදෙස්ගත වීමේදී ආරක්ෂක අමාත්‍යධුරය සඳහා වැඩබලන පත්වීමක් ලබා නොදීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ප්‍රහාරය පිළිබඳ දැනුවත් භාවයක් තිබියදී එවැන්නක් සිදු කිරීම තුළ චේතාන්විතවම සහරන්ගේ තර්ජනයට මඟ පෑදූ බවත් ජනාධිපති කොමිසමේ නිගමනයයි. ඒ අනුව මෙම අතපසු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සාපරාධී වගකීමක් ඇති බවත් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක් වූ ලිහිල් ප්‍රවේශය එවක පැවති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම කෙරෙහි ප්‍රධාන හේතුවක් බවට ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. එහි සඳහන් වන්නේ එය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට පහසුකම් සපයා ඇති බවයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අප්‍රේල් මස 4 වන දින ලද විදෙස් බුද්ධි තොරතුර අප්‍රේල් 9 වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩි උනන්දුවක් නොදැක්වීමට අදාළව ජනාධිපති කොමිසම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා විදෙස් මාධ්‍යවේදියෙකු හමුවේ මෙතරම් විශාලත්වයෙන් යුතු ප්‍රහාරයක් අපේක්ෂා නොකළ බවට නිකුත් කළ ප්‍රකාශය තුළින් ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතාවට සරිලන ලෙස රාජකාරී කිරීමට අපොහොසත්වීමක් පෙන්නුම් කෙරෙන බවයි. But you had warnings about a suicide bomber. Not to this extent. It's a isolated, maybe 1 or 2 attacks here and there and various things. We never expected it to be so big. එසේම ප්‍රහාරයට පෙරදින ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් ලද මොහොතේද දුරේ වගකීමට සරිලන ලෙස ක්‍රියාත්මක වීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා අපොහොසත් වී ඇති බව දක්වන කොමිසම ප්‍රහාරයක් සිදුවිය හැකි දිනය ස්ථාන වැරදිකරුවන් පිළිබඳ දැනුවත්වීමක් තිබියදී ධනාත්මක ඵලදායී පියවරක් ගැනීමට අසමත් වීම කෙරෙහි හිටපු ආරක්ෂක ලේකම්වරයාට වරද පවරා තිබෙනවා. ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ අතපසු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටද සාපරාධී වගකීමක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳ සලකා බලන ලෙසයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ 2019 අප්‍රේල් 4 වන දින රාජ්‍ය බුද්ධි සේවයට විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර අනිකුත් බුද්ධ්‍යංශ සමග බෙදා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වගකීම පවරා ඇත්තේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාටයි. මෙම අසාර්ථකත්වය තීරණාත්මක බුද්ධි තොරතුරු හෝමාරු කර ගැනීම වළක්වා ඇති බවත් ඒ තුළින් ත්‍රස්ත කණ්ඩායම රැඳී සිටි ස්ථාන සොයා ගැනීමට සියලු බුද්ධි අංශ සම්බන්ධීකරණය කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ඇති බවත් ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙනවා.
ඒ අනුව සහරන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සියලු විස්තර දැන සිටි එවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිදු කර ඇති අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුටද සාපරාධී වගකීමක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ඔහුට එරෙහිවද අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. 2019 අප්‍රේල් 4 වන දින ලද විදෙස් බුද්ධි තොරතුර පිළිබඳ නිසි ලෙස විමර්ශනයක් සිදු කර එය නීතිය බලගැන්වීමේ ආයතන වෙත ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත්ව තිබීම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සිදු කළ විමර්ශනයේ කේන්ද්‍රස්ථානය වූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වනවා. ඒ අනුව අදාළ බුද්ධි තොරතුර පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන නිසි බරක් ලබා දී නොමැති බව ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙනවා. ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ සියලු කරුණු විග්‍රහ කිරීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුටද සාපරාධී වගකීමක් ඇති බැවින් නිලන්ත ජයවර්ධනයට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙසයි. ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් රැසකට ජනාධිපති කොමිසම මගින් චෝදනා එල්ල කර තිබෙනවා. කොමිසම නිගමනය කර ඇත්තේ සහරන් හෂීම්ගේ පසුබිම වර්ධනය සහ හැසිරීම සම්බන්ධයෙන් ලබා දුන් අතිවිශාල බුද්ධි වාර්තා සැලකිල්ලට ගෙන අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා අපොහොසත් වී ඇති බවයි. ප්‍රහාරයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දුන් පූර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳ නිසි ලෙස වැඩිදුර විමසා බැලීමක් සිදු නොකිරීම එම තොරතුර පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සමග නිසි සාකච්ඡාවක් සිදු නොකිරීම යන අතපසු කිරීමද හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති බවට ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කරන්නේ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙසයි. මීට අමතරව ප්‍රහාරයක් එල්ල වූ සමයේ විශේෂකාර්ය බලකායේ අනුදෙන නිලධාරීවරයාව සිටි එම්.ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු ලැබී තිබියදී එම තොරතුරු මත ක්‍රියා කිරීමට සිය බුද්ධි කොට්ටාසවලට උපදෙස් නොදීම පුදුම සහගත බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා. ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට සහ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ හෝ පොලිස් ආඥා පනතේ 82 වන වගන්තිය යටතේ අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙසයි. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉහ්සාන් මයිනුදීන් නම් සැකකරුවෙකු සම්බන්ධයෙන් වාසියක් ලබා ගැනීමේ උත්සාහයෙන් යුද හමුදාපතිවරයා ඇමතු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන ප්‍රකාරව අපරාධ චෝදනා ගොනු කිරීම කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයට අරමුදල් සැපියූ ප්‍රධාන සැකකරුවන් ලෙස මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය දෙමටගොඩ ඉන්ෂාෆ් සහ ඉල්හාම් යන ඉබ්‍රාහීම් සොහයුරන් හඳුනාගෙන ඇති අතර ඉන්ෂාෆ් කොලොසස් නම් තම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ආරවුලකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වී තිබෙනවා. එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වූ රියාජ් බදියුදීන් සහ ඉන්ෂාෆ් අහමඩ් අතර ඇතිව තිබූ දුරකථන සම්බන්ධතා කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණ කරගෙන ඇති බවද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ඒ අනුව මේකේ විමර්ශනයේදී රිෂාඩ් බදියුදීන්ට සහ රියාජ් බදියුදීන්ට එරෙහිව තම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු ඉදිරි පියවර සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම MLAM හිස්බුල්ලා මහතාගේ ක්‍රියාකලාපය කාත්තන්කුඩි ප්‍රදේශය තුළ අන්තවාදය ව්‍යාප්ත වීමට හේතුවක් බවට ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවත් සියලුම තවහිද් සංවිධාන වහබ්වාදයේ සංවිධාන වන බැවින් ඒවාද සියල්ල තහනම් කළ යුතු බවටත් නිර්දේශ කර තිබෙනවා. ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ බොදුබල සේනා සංවිධානයද තහනම් කරන ලෙසයි. මීට අමතරව සිංහල රාවය මහසෝන් බලකාය සිංහලේ ජාතික බලමුළුව සිංහලේ ජාතික සංවිධානය සිවසේනා සංවිධානය වැනි සංවිධානවල ක්‍රියාකාරකම්ද සමීපව අධීක්ෂණය කර එම සංවිධාන තුළ අන්තවාදී ක්‍රියාකාරකම් සිදුවන්නේ නම් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් 2013 පෙබරවාරි 27 වනදා මහරගමදී සහ 2014 ජුනි මාස පෝය දිනට පසු දින අලුත්ගමදී සිදු කරන ලද කතා අධ්‍යයනය කර
උන්වහන්සේට එරෙහිව 2007 අංක 55 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අපරාධ නඩු පැවරීමේ හැකියාව සලකා බලන ලෙසද ජනාධිපති කොමිසම නීතිපතිවරයාට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළින් යෝජනා කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලු අපරාධ නඩු විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයක් පිහිටුවා දිනපතා නඩු විභාග කරන ලෙසයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දුන්නා. කතානායකවරයා පැවසුවේ එම වාර්තාව තමන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දුන් බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව ඒක ඉදිරිපත් කරනවා. පක්ෂ නායකතුමා චෝදනාවක් කළා මට මම පැනලා ගියයි කියලා. මම පැනලා ගියේ ඒ වාර්තාව බාරගන්න. පිටපත් ටික හෙට වෙනකොට හෙට උදේ වෙනකොට ලැබෙනවා. මට ලැබුණු පිටපත මම දැන් පුස්තකාලයේ තියෙනවා. ඔබතුමාලා ඕන කෙනෙකුට ගිහිල්ලා මේ පරිශීලනය කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ වාර්තාව. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ විපක්ෂය මේ සම්බන්ධව වාදයක් විවාදයක් ඉල්ලනවා නම් ඒක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සම්බන්ධව සාකච්ඡා කරත් එන නිසා මේක කිසිම රහසක් අංගන්න එවැනි ඉදිරිපත් කරපු ඒ සියලු මතවාද මම හිතන්නේ දුර්මතයන් හැටියට තමයි ගණන් ගන්න වෙන්නේ. ඉතින් අපි මෙම වාර්තාව නීතිපතිවරයාට යොමු කරනවා අදාළ කටයුතු සඳහා. ඒ හා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව හරහා කරනවා. ඒ හා සම්බන්ධ කිසිම දේශපාලන බලපෑමක් ඇඟිලි ගැසීමක් සිදු වෙන්නේ නැහැ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දෙවෙනිට පැමිණියා. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව ඉම්රාන් ඛාන් මහතා මෙරට සංචාරයේ යෙදෙන පළමු අවස්ථාව මේ වන අතර මේ වසරේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරනු ලබන පළමු විදෙස් සංචාරයද මේ වනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන්තොටුපළේදී ඔහුව උණුසුම් අයුරින් පිළිගත්තා. As two significant SAARC nations. And yes, Asela? අග්‍රාමාත්‍යවරුන් දෙදෙන අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. අනතුරුව අග්‍රාමාත්‍යවරුන් දෙපළ මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා. Prime Minister, you are not a stranger to the people of Sri Lanka. There are millions in this country who have admired you, your leadership on the cricket field as a captain of the Pakistan national team. Your country continues to be a valuable bilateral partner and Sri Lanka considers Pakistan a close and genuine friend. During our bilateral discussions earlier this evening, Prime Minister Imran Khan and I agreed to work closely towards enhancing our bilateral cooperation in the economic sector and a number of other areas including trade, investment, science, technology, defense and education. Our talks also focused on important regional and international issues as well as the impact of the coronavirus pandemic. I'm not a stranger to Sri Lanka. I came first time when I was just out of university, and when you were starting your political career, I was starting my cricketing career. I have very fond memories since then of Sri Lanka. We have also discussed other areas where we can enhance our trading ties. Sri Lanka can benefit from Pakistan's connectivity in the future right up to Central Asia. I want to invite you again in front of the media to Pakistan. And Pakistan has probably one of the greatest Buddhist heritage in the world. We recently discovered a sleeping Buddha, which is probably the biggest in the world. It's a 40 feet sleeping Buddha, because the north of Pakistan was the center of the Gandhara civilization, the ancient Buddhist civilization. So we are also going to invite people from Sri Lanka to come over, and we are planning a Buddhist trail where all the great shrines and places for those from the Buddhist community, the religion, can come over to our country. And of course, I start with inviting you most of all, Mr. Prime Minister. And thank you again for your hospitality.
Thank you very much. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව හෙට උදැසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අනුන්ගේ ප්‍රවාද අනුව ඒකපාර්ශවික කෝණයකින් පමණක් බලමින් සැකකටයුතු මූලාශ්‍ර අනුව කටයුතු නොකළ යුතු බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එම කවුන්සිලේ 46 වන සැසිවාරය අමතමින් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ත්‍රස්තවාදයේ අවසානය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ උතුම්ම මානව අයිතිවාසිකම වන ජීවත්වීමේ අයිතිය තහවුරු කළ බවයි. එබැවින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන කවර හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින් සහාය ලබා දෙන ලෙස අමාත්‍යවරයා කවුන්සිලේ සමාජිකයින්ගෙන් ඉල්ලීමක් කළා. I now have the honour to give the floor to His Excellency Mr. Dinesh Gunawardena, Foreign Minister of Sri Lanka. As I address you today, the Office of the High Commissioner for Human Rights has published a report on Sri Lanka, accompanied by an unprecedented propaganda campaign on that report. Sri Lanka, heroic armed forces militarily neutralized the LTT in 2009. The LTT is the only terrorist organization in the world which has killed 2 world leaders, a serving president of Sri Lanka and former Prime Minister of India, extending its terror beyond the borders of Sri Lanka. End of terrorism guaranteed the most cherished of all human rights, right to life of all Sri Lankans, Sinhala, Tamil and Muslims. Nonetheless, hegemonic forces colluded against Sri Lanka in bringing an unsubstantiated resolution against Sri Lanka, which was defeated by the support of friendly nations. Further resolutions were presented to this council on purely political motives. The government, which assumed office in Sri Lanka in 2015, joined as co-sponsors of a resolution 30/1, which was against our own country. It carried a host of commitments that were not deliverable and were not in conformity with the Constitution of Sri Lanka. This led to the compromising national security to a point of reviving terrorist acts on Easter Sunday 2019, causing the deaths of hundreds of people. The rejection of this resolution by the people's Sri Lanka was clearly manifested in the mandate received by His Excellency the President Gotabaya Rajapaksa in November 2019. Based on this mandate, I announced at the 43rd session of this council that Sri Lanka would withdraw from co-sponsorship of the resolution. We have provided detailed updates to the OHCHR on the progress of implementation of commitments that Sri Lanka had undertaken, such as continuity of the existing mechanisms, appointment of the special commission of inquiry headed by a Supreme Court judge, progress made in returning lands, demining, creating new avenues of livelihoods. These steps have been taken even as Sri Lanka was battling the effects of COVID-19 pandemic. It is regrettable that despite the spirit of cooperation with the HRC and its mechanisms, elements working against Sri Lanka intend to table another country-specific resolution based on the OHCHR report. This rejected report by Sri Lanka has unjustifiably broadened its scope and mandate further, incorporating many issues of governance and matters that are essentially domestic in any self-respecting sovereign country. I leave it to the members and observers of this council to make their own judgment on whether Sri Lanka represents a situation that warrants urgent attention of this council, or if this campaign is essentially a political move that contravenes the very values and principles on which this council has been established. The council must hold the scales even, not going by hearsay, unilateral action, or one-angle doubtful resources, but adhere to its guiding principles. I appeal to the members of this council to take note of our continued engagement and cooperation on its merit and support us by rejecting any resolution against Sri Lanka. අද දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 492 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන 3ක්. මේ අතර මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15 ගොස් ඇත්තේ සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 15 දැමීම නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 518 දෙනෙකු මෙරටින් වාර්තා වූ අතර ඊයේ වාර්තා වූ මරණ ගණන 5ක්. දැන් පසුගිය ආසන්නම දින 3 PCR පරීක්ෂණ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල తాවකාලිකව නැවතිලා තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත් කරන වැඩසටහනේ යෙදিলা තිබුණු නිසා. අනිත් එක අපි හැමෝම දන්නවා සුගිය පැය 24 වාර්තා වෙන ආසාදිතයෝ කියලා කිව්වට ඇත්තටම පහුගිය පැය 24 PCR පරීක්ෂණ වලින් තහවුරු වෙන රෝගීන් මේ PCR සාම්පලය ආසන්න වශයෙන් දින 3 ඉඳලා 10 වෙනකන් පිටිපස්සේ දවස්වල ගනිපුවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද දිනෙත් කොළඹ හයිඩ් පිටියේදී මෙන්ම තවත් ස්ථාන කිහිපයකදී ජනතාව වෙත ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 15583 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 354352ක්. ඒ අනුව ඉන්දියාවේ සීරම් ආයතනයෙන් කොවිෂීල්ඩ් එන්නත් මිලියන 10ක් ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් එංගලන්ත මව් සමාගමෙන් ඍජුවම මිලදී ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. සුබ රාත්‍රියක්.